එතකොට ආලෝකයේදී මුලින්ම ඔයාලට පුංචි හැඳින්වීමක් තමයි ඔය අපි දාලා තියෙන්නේ. එතන මේ හැඳින්වීම යටතේ ඔයාලා ආලෝක කිරණයක් කියන්නේ මොකද්ද? ආලෝක කදම්බ කියන්නේ මොනවද කියලා පුංචක් ඔළුවේ තියන් ඉන්න ඕන. මොකද මේ වචන ටිකක් භාවිතා වෙනවා ඉස්සරහට. හරි. එතකොට පුතාලට බැලුව හැකි ආලෝක කිරණයක් කියන්නේ ඇත්තටම ආලෝකයේ පුතේ තරංගයක්නේ. එයා විද්‍යුත් චුම්බක තරංගයක්. ඇත්තටම ආලෝකය අපිට අඳින්න වෙන්නේ මෙන්න මේ වගේ තරංගාකාරවනේ. තරංගයක් වගේ තමයි අඳින්න වෙන්නේ. නේද? එකපාරටම බැලුවොත් මෙයා කොහෙද හිටියේ කියලා. හරි. ඔව් ආවා. එතකොට මෙයාගේ තරංගායමේ පුතේ ඊටාම් කුඩායි නැනෝමීටර් ගණන් ලියන්න වෙන්නේ. 400 නැනෝමීටර් ඉඳන් 750 නැනෝමීටර් දක්වා ආලෝක තරංග පවතිනවා. ඔබ දන්නවා ආලෝකය කිව්වහම සංඛ්‍යාත කිහිපයක් පවතිනවා නේද? අපි වර්ණ 7කට නේද සංඛ්‍යාතයත් එක වර්ණ 7ක් ආලෝකය අඳුර ගන්නවානේ. ඒක නිසා එයාගේ තරංග ආයමත් ඔයගේ පරාසයක් තමයි අපිට දෙන්න වෙන්නේ. අඩුම තරංග ආයම හේවත් වැඩිම සංඛ්‍යාතය 400 නැනෝමීටර්. එතකොට වැඩිම තරංග ආයම හේවත් අඩුම සංඛ්‍යාතය 750 නැනෝමීටර් වගේ රේන්ජ් එකක් ඇතුළත තමයි ආලෝකය පුතාලට දකින්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට ආලෝකයේ තරංගායම ගොඩක් අඩු නිසා මෙයා තරංගයක් විදිහට අඳින එක පැත්තකින් ඉඳලා මෙතනින් පස්සේ අපි තීරණය කරනවා මෙයන් මේ වගේ සරල රේඛාවකින් නිරූපණය කරන්න. අපි ආ ගමන් කරන දිශාවට ඊතලයක් දානවා. ආන් එතකොට මේකට කියනවා ආලෝක කිරණයක් කියලා. හරි. එතකොට ආලෝක කිරණය පාවිච්චි කිරීමෙන් අපිට ඔය කාච වලට නැත්තම් වර්තන වෙන පුෂ්ඨ වලට නැත්තම් මාධ්‍ය හරහා ආලෝකය යද්දී එයාගේ හැසිරීම තරංගයක් විදිහට අඳිනවට වඩා කිරණයක් විදිහට ඇඳීමෙන් පහසුයි. ඒකයි අපි මේ කිරණ සංසිද්ධිය කතා කරන්නේ. හරි. එතකොට මෙවැනි ආලෝක කිරණ එකක් අපිට කවදාවත් ගන්න බෑ පරීක්ෂණාත්මකව. ඔබ ලේසර් ටෝච් එකකින් අපි ගන්නවා කියලා හිතමුකෝ. එතන ඔබට දකින්න පුළුවන් යම් ආලෝක ලපයක් බිත්තියකට දැම්මම. එතකොට මේ ලපය ආලෝක ලපය ඇති කරන්නේ ලේසර් කදම්බයකින් අපි ආලෝක ලපයක් දැම්මම මේ වගේ වට අපි තුමු රතු පාට ඩොට් එකක් ආවා කියලා. එතකොට මේකට හේතු වෙන්නේ එක ආලෝක කිරණයක්ද? නෑ නෑ. එතන ආලෝක කිරණ මිලියන ගණක් තියෙනවා. එතකොට ආලෝක කිරණ අර වගේ මිටියක් අපි මෙතනින් පස්සේ නම් කරනවා ආලෝක කදම්බයක් කියලා. ඒතර ආලෝක කදම්බ ඔබට දකින්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි සමාන්තර කදම්බ. පුතාලට ඇඳ ගන්න පුළුවන් උතන. ඔන්න වගේ ආලෝක කදම්බය සෑම කිරණයක්ම සමාන්තරව පවතිනවා කදම්බය තුල. ඒතර ඒවා සමාන්තර කදම්බ. එතකොට ඊගාවට අபிසාරී කදම්බ. අபிසාරී කදම්බ කියන්නේ පුතේ මෙව කිසියම් ලක්ෂයකට එකතු වෙන්න යොමු වෙච්ච කදම්බයක්. එතකොට එයාගේ තියෙන කිරණ ටික කිසියම් ලක්ෂයකට එකතු වෙන්න තමයි එන්නේ. ඔන්න ඔය විදිහට. අන්න අபிසාරී. එතකොට මේ අபிසාරී කියන වචනය ඇතුළේ තියෙනවා එයා කිසියම් ලක්ෂයකදී එකතු වෙනවා කියන අදහස. හරි. එතකොට ඒ වගේම තමයි අපිට දකින්න පුළුවන් කිසියම් ලක්ෂයකින් නිකුත් වෙලා මේ වගේ යන කදම්බ මේවට අපි කියනවා අපසාරී කදම්බයක් කියලා. එතකොට වාට උදාහරණයක් විදිහට මේ වගේ බල්බ් එකකින් නිකුත් වෙන ආලෝකය එයා අපසාරීනේ. ඔබ මේකට උදාහරණයක් ගත්ත හැකි මෙතන මේ අපි කාචයක් දාලා තිබ්බනම් මම දැන් කාචය අඳින්න ගියොත් මේ කිරණ සටහන වෙනස් කරන්න වෙනවා. එතකොට කාචයක් කරා අපි උත්තර කාචයකින් කිරණ ටිකක් අපි දන්නවා තව තැනකට එකතු කරනවා කියලානේ. එතකොට ඒ වගේ පුතාලට ආලෝක කදම්බ වර්ග තුනකින් දකින්න පුළුවන්. හරි. එතකොට එහෙනම් අපි කියනවා ආලෝක කිරණ සමූහයකට ආලෝක කදම්බයක් කියලා කියනවා. එතකොට ආලෝක කදම්බය වගේ ප්‍රධාන කොටස් තුනකින් වර්ගීකරණය කරගන්න පුළුවන්. ඔය මේවා ඔයාලා දන්න දේවල්. ඉතින් ඔය චුට්ටක් අපි ඔළුවේ තියාගෙන ඉමු. හරි. එතකොට මෙන්න මේ ආලෝකයේ කිරණයක හැසිරීම පිළිබඳව බහුල වශයෙන් පරීක්ෂණ කරලා තියෙන්නේ ඉස්නේල් මහත්තයා. එතකොට ඉස්නේල් මහත්තයා පරීක්ෂණ ගොඩක් කරලා එතකොට එයා ආලෝකය සම්බන්ධව නියම කිහිපයක් ඉදිරිපත් කරනවා. එතකොට කිහිපයක් කිව්වට ඔබට මතකයි ආලෝකයේ වර්තනය පිළිබඳ ඉස්නේල්ගේ නියමයන් දෙකක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපි ඒවට කියනවා වර්තන නියම කියලා. එතකොට වර්තන නියම ගැන කතා කරන්න යද්දී පුතාලට මුලින්ම මෙන්න මේ කාරණා ටික දැනගෙන ඉන්න වෙනවා. පළවෙනි එක ආලෝකය හැමතිස්සෙම වර්තනය වෙන්නේ දෝන තරංග පාඩමේදී කිව්වා ඕනම තරංගයක් වර්තනය වෙන්නේ එක මාධ්‍යක සිට කියන්න පුතේ තවත් මාධ්‍යයකට ගමන් කරන විට. එක මාධ්‍යයක් නම් තවත් මාධ්‍යයකට මේ මාධ්‍ය වෙනස් වීම නිසා තමයි වර්තනය ඇති වෙන්නේ. වර්තනයට මං හේතුව කිව්වා මම දෝන තරංග වලින් මතක් කරගන්න. අපි දන්නවා තරංගයක් මාධ්‍යෙන් මාධ්‍යයකට මාරු වෙද්දී
එයාගේ වෙනස් වෙන්නේ සංඛ්‍යාතයේද ප්‍රවේගයේද? සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. අපි හැමදාම කියනවා සා කියන ස්වරය වාතය තුල සා කියලා හෙද්දී උඹ වතුරට ගිහිල්ලා ඒක අහද්දී ඒක රී වෙන්නේ නැහැ නේ. ඒක තාමත් සාමයි. එහෙනම් සංඛ්‍යාතය නිසානේ ශබ්ද තරංගයක සා කියන හඬ රී දක්වා වෙනස් වෙන්නේ. සංඛ්‍යාතය වෙනස් වුණොත් නේ. එහෙනම් සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රභවය වෙනස් වුන්නේ නැත්තම්. හැබැයි පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඩොප්ලාචරණයේ පැත්තකින් තිබ්බොත්. ඒ කියන්නේ නිරීක්ෂකය හා ප්‍රභවය අතර සාපේක්ෂතාවයක් නැති තැනකට තමයි මම මේ කියන කතාව වළංගු වෙන්නේ. හරි. එතකොට දැන් මගේ පුතාලා කල්පනා කරන්න එහෙනම් ආලෝක වර්ධනයට හේතුනේ ආලෝකයේ එක මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට ගමන් කරද්දී එයාගේ ප්‍රවේගය වෙනස් වීම. එතකොට මේවා රැල්ති ටැංකියෙන් අපි ඇඳලා ඇයි හැරෙන්නේ? එතකොට ලැම්ඩට මොකද වෙන්නේ? ওই කාරණා සියල්ලම අපි බලලා තියෙන්නේ. එතකොට ආලෝකයත් මේ විද්‍යයටම හැසිරෙනවා කියලා විතරක් තේරුම් ගන්න. එතකොට ආලෝකීය එහෙම හැසිරීම ගැන කතා කරන්න යද්දී මුලින්ම අපිට එහෙනම් අර මාධ්‍ය දෙකක් අවශ්‍යයි. ඒකින්ද මම මෙතන මාධ්‍ය එක කියලා නම් කරනවා. පුතාලා ටියුට් එකේ ඉඩ ගැන කල්පනාවෙන් කරනවා නම් අපි මේ පැත්තෙන් නම් කරමු මාධ්‍ය එක. හැමතිස්සෙම නෝට් එක දාන්න කලබල වෙන්න එපා. මොකද එතකොට ටියුට් එක නාස්ති වෙන්න පුළුවන්. ටියුට් පොතේ එක පාර්ට් එකයින් දෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම කතාව අහගෙන ඉන්න. ඊට පස්සේ නෝට් එක ලියා ගන්න විදිය කියලා දෙන්න. ඊට පස්සේ අපි දැන් ගන්නවා මේ වගේ එක කියන මාධ්‍ය පැත්තේ ඉඳන් එන ආලෝක කිරණයක්. අපි හිතමු එන වේගය v1 කියලා. එයා මෙන්න මේ මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨය. අතන මේ ඉරෙන් පෙන්වන්නේ මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨය. දැන් උදාහරණයක් මේ පැත්ත වාතය, මේ පැත්ත ජලය. ඔබට ඕනම් දා ගන්න පුළුවන්. මේක වාතය, මේක ජලය. නේ? ඔළුවට එන්න. කම ඔහේ මාධ්‍යක කිව්වම එන්නේ නැහනේ. හරි දැන් එතකොට වාතයයි ජලයයි වෙන් කරන පොදු පෘෂ්ඨයක් දැකලා නැද්ද? හත්වලා මේ දැකලා නැද්ද? වීදුරුවකට හරි ජෝගුවකට හරි වතුර ටිකක් දාලා ඒ වතුර පෘෂ්ඨය බලන්නකෝ. ඒ පෘෂ්ඨය තමයි මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨය වෙන්නේ. ඒක තලයක් ඇත්තටම. ඒක තලයක්. තිරස් තලයක්. තිරස්ම වෙන්න ඕනේ නැහැ නිකන් කිව්වේ. හරි ඊකට ගියයි අම්මෝ නේද මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨ ඔක්කොම තිරස් වෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. මේක මාධ්‍ය දෙක වෙන් කරන තලයක්. හරි එතකොට මේක අපි පැත්තක දැන්ට නම් කරගන්නවා මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨය. එතකොට මේ තියෙන්නේ ඒ මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨයට ඇඳි අභිලම්භය. ඒක අනේ දෙයනේ හැමතිස්සෙම මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨය අඳුරගත්තට පස්සේ මගේ පුතාලා අංශක 90ක් ඇහැට පේන විදිහට ගහ ගන්න. මොකද ඉස්සරහට අපි මේ වගේ නේද පොඩි ඔය මාධ්‍ය වෙන් කරන පුෂ්ඨයක් දුන්නාම අපේ උන් අභිලම්භය තාමත් ගහන්නේ සිරස්ව. පව්කාර වැඩනේ. ඉකී එතකොට පුතේ අභිලම්භය මේ මාධ්‍ය දැන් මේක වීදුරු පිස්මයක් නම් මේ පැත්තේ වාතය නම් මේ ඉර තමයි මාධ්‍ය වෙන් කරන පොදු පුෂ්ඨය. එතකොට ඇහැට පේන ලම්බකයක් ගහන්න පුරුදු වෙන්න. ලම්බකේ අඳින්න පුරුදු වෙන්න නේද? ඒක මැනලම අඳින්නේ නැහැ. අඩුම ඇහැට පේන ලම්බකයක් ගහන්න පුරුදු වෙන්න. මොකද සමහර දේවල් අපිට හොඳ රූප සටහනකින් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. රූප පාවිච්චි කරන ඒකනේ. හරි. එතකොට මගේ පුතාලා මේක නම් කරනවා මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨය. මගේ අකුරු ගැන නේද වැඩි හිතන්න යන්න එපා. මං කියන දේ අහගෙන ලියා ගන්න එක වඩා හොඳයි. මොකද අකුරු ලස්සන ලියලිය මේ වැඩේ කරන්න ගියොත් අපිට කාලේ තවත් යනවා. දැන් මේ කිරණය පළවෙනි මාධ්‍ය ඉඳන් දෙවෙනි මාධ්‍යට එද්දි පුතේ. හරි. එතකොට ආය කිව්වොත් ඔය කිරණේ පළවෙනි මාධ්‍ය ඉඳන් දෙවෙනි මාධ්‍යට එද්දි එයා අභිලම්භයේ දෙසට හෝ ඉවතට නැමීම සිද්ධ වෙනවා. මෙතන වාතය ඉඳන් ජලයට ආවොත් ඕලෙවල් මැල් දැනුම මතක් කරගන්න. ඔයාගේ ඒක අභිලම්භයේ දෙසට නැමෙනවා දකින්න පුළුවන්. ඒක මං හේතුත් එක්ක ඉස්සරහට කියනවා. ඒකට හේතුව වෙන්නේ මෙයාගේ ප්‍රවේගය v2 දක්වා වෙනස් වීම. එතකොට අපි මෙතන හරි අපූර්ව කෝණ දෙකක් දකිනවා පතන කිරණය. මේ කිරණ ටික අපි කියනවා නම පතන කිරණය. හරි. ඔබට මේක දිගේ හරි මේ පැත්තක බොහොම අහිංසක විදියට නම් කරනවා නම් මේ තියෙන්නේ පතන කිරණය. හරි. එතකොට මෙන්න මේ හැරිච්ච එකාට මෙතනින් පස්සේ කියනවා දැන් මෙයා යන්න ගිය ওই පාරේනේ. දැන් හැරිලා යනවා මේ පාරේ. මූට නමක් දෙනවා වර්තිත කිරණය. කිරණය හැරිච්ච කිරණය. එතකොට පතන කිරණයයි මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨයෙන් ඇති අභිලම්භයයි අතර කෝණය I මේක
පතන කෝණය කියලා කියමු. පතන කෝණය. ආයත් අභිලම්බයයි වර්තන කිරණයයි අතර කෝණය හොඳට මතක තියාගන්න. අභිලම්බයයි වර්තන කිරණයයි. අභිලම්බයයි පතන කිරණයයි. එහෙනම් හැමතිස්සම මෙතනදී අභිලම්බයත් සමග කිරණය හදන කෝණය තමයි සලකලා තියෙන්නේ. හරි? ඒක හොඳට මතක තියාගන්න. මේකට මෙතින් පස්සේ නමක් දෙනවා වර්තන කෝණය. වර්තන කෝණය. හරි. එතකොට මේවා වලට අලුත් දේවල් නෙමෙයි ඕලෙල් වල තියෙන ඒවා මම නිකන් මතක් කරලායි දෙන්නේ. හරි. එතකොට ස්නේල් මහත්තයා පළවෙනියටම කතා කරන්නේ එයාගේ නියමයේ එකෙන් ස්නේල්ගේ පළමු නියමයෙන් කියන්නේ මෙන්න මේ පතන කිරණයයි වර්තන කිරණයයි මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨයට ඇඳි අභිලම්බයයි කියන්න පුතේ. කොකෝ ඕලෙල් දැනුම එකම තලයක පිහිටනවා. ඒ කියන්නේ පුතේ මෙන්න අභිලම්බය මං ඇන්දනම් බෝඩ් එක තලයේ මේ කිරණ දෙකක් තියෙන්න ඕනා අනිවාර්යයෙන්ම බෝඩ් එක කියන තලයේ උඩ. මේක ත්‍රිමාණවත් එහෙමයි කියලායි කියන්නේ. ඒතකොට ත්‍රිමාණව ඔබට නේද මේ නම් පතන කිරණයයි වර්තන කිරණයයි මේ දෙක තියෙන්නත් ඕන එකම තලයක. එතකොට ඔබ මෙතනින් මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨ අභිලම්බයෙන් දොත් ඒ තුනම තියෙන්නත් ඕන එකම තලයක. ඒ කියන්නේ ඔබ තව කිව්වොත් ඕන දැන් අපි තුමු මේ පතන කිරණය වර්තන කිරණය ඔහොම තියෙන්න බෑ. මේ නිල් පෑනින් පෙන්වලා තියෙන විදිහට තියෙන්න බෑ. එයා අනිවාර්යෙන් මෙන්න මේ ඉර දිගේම යන්න ඕන. ඕකයි එකම තලයක කියන අදහස ඔබ දන්නවා මෙව්වා. හරි. එතකොට ඔය තමයි ස්නේල් මහත්තයා කිව්ව පළවෙනි කතාව. එහෙනම් මේ තුන්දෙනා එකම තලයක ඉන්න තුන්දෙනෙක් කියලායි කියන්නේ. එයා දෙවෙනි එක හරි තමයි ෂෝක් කතාව කියන්නේ. ස්නේල් මහත්තයා දෙවෙනි නියමයේ ෂෝක් කතාවක් කියනවා. නියමය 2. එයා කියනවා පතන කෝණයේ සයිනය. එතකොට සයින් i නේ. වර්තන කෝණයේ සයිනය. ඒ කියන්නේ සයින් r. මේ දෙන්නගේ අනුපාතය මේ මාධ්‍ය දෙක සඳහා නියතයක්ලු. කවුද කියන්නේ? අපේ කාටවත් බයින්න එපා ස්නේල් මහත්තයා කියන්නේ. එතකොට මේක මාධ්‍ය දෙක සඳහා නියතයක්. මේක මත යන මාධ්‍ය දෙක මත රඳා පවතිනවා. මාධ්‍ය දෙක මත රඳා පවතිනවා. හරි? එතකොට පස්සේ ස්නේල් මහත්තයා කියනවා මේ ඇත්තටම නියතය මේ මාධ්‍ය වර්තනාංකයෙන් එක නම් මේ මාධ්‍ය වර්තනාංකයෙන් දෙක නම් කාට සමානයිද? n2 බෙදීම n1කට සමානයි. ඒ කියන්නේ අපි කියනවා වර්තනාංක අතර අනුපාතයට හෙවත් දෙකම එක මාධ්‍යට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංකයට මේක සමානයි කියලා පස්සේ ස්නේල් මහත්තයා ආයෙ කියනවා. එහෙනම් ওই නියතය අර අපිට කියන්න පුළුවන් ඉහත නියතය මාධ්‍ය දෙකේ සාපේක්ෂ වර්තනාංකයට සමාන බැවින් අපිට ලියන්න පුළුවන් sin i බෙදීම sin r කියන එක පුතේ n2 බෙදීම n1යි කියන. ඒ කියන්නේ මේ එක මාධ්‍ය සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංක සමානයි කියලා තමයි කියන්නේ. එතකොට මේක අපි හැමතිස්සෙම කටපාඩම් කරගන්න ලේසි මත තියන්න ලේසි විදිය තමයි මේ වර්තනාංකෙ මෙහෙට ගුණ කරන්නේ. එතකොට n1 sin i සමානයි n2 sin r. මේ ස්වරූපෙට තමයි ඔබ මේක මතක තියාගෙන ඉන්නට ඕන. එතකොට බලන්න කොච්චර ලේසිද කියලා මේ මෙතන වර්තනාංකයේ වරක් එතන කෝණේ sin අනුපාතය. මෙතන වර්තනාංකයේ වරක් මෙතන කෝණේ sin අනුපාතයට සමානයි. ඒ කියන්නේ n වරක් sin කියන අනුපාතය කිසියම් මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට එද්දී වෙනස් වෙන්නේ නැති වෙන්නයි ආලෝක කිරණය මාධ්‍ය දෙක අතර ගමන් කරන්නේ කියන කතාව තමයි අවසානට ස්නේල් නියමය ඇතුළේ කියවෙන්නේ. එතකොට එහෙනම් පුතාලා මත තියාගෙන ඉන්න එක තැනක ඉඳන් තවත් තැනකට ආලෝක කිරණය එද්දී මොකද්ද වර්තනාංකයේ වරක් මෙන්න මේ පතන හරි වර්තන හරි කෝණේ සයිනය කියන අනුපාතය ඔය දෙනගේ ගුණිතය සරලව ගොත් n වරක් sin i හෝ sin r කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේ පදය නියතයක් විදිහට පවතිනවා එකම කිරණයක ගමන් මඟ ගැන හිතුවොත් වර්තනය වෙලා එද්දී. හරි. එතකොට ඔය චුට්ට තමයි අපි මුලින්ම මේ ස්නේල්ගේ වර්තන නියමය ඇතුලේ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් එතකොට අපි මේක ගලපලා ඔයාගේ නෝට් එකට සකස් කරගන්න හැටි තමයි දැන් බලන්න ඕන. එතකොට දැන් මම ඔයාගේ නෝට් එක සකස් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. එතකොට පුතාලා මුලින්ම ඔයාගේ පේජ් එක මම දැන් දානවා. මොකද්ද පිටුව? පුතාගේ ওই පිටුවේ මුලින්ම දරුවෝ ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට මේ දීලා තියෙන මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨයේ උඩින් ආය පාරක් උඩින් ඇඳගෙන
කිරණ සටහන් ටික සම්පූර්ණ කිරීම කරන්න. උඩ සීමාවේ එක ඉවරයක් කරගන්න. හරි. එතකොට මේ ටික පිළිවෙලට ලොකු අකුරෙන් ගන්නේ නැහැ. පිළිවෙලට ඉවරයක් කරගන්න. අනිත් මොකුත් ලියන්න යන්න එපා. අනිත් මොකුත්ම ලියන්න යන්න එපා. පුතාලට තියෙන්නේ ওই ටික මුලින්ම කම්ප්ලීට් කරන්න. රූපය කම්ප්ලීට් කරන්න. ඊට පස්සේ මම රූපය අයින් කරනවා. එතකොට මේ නෝට් එක සකස් කිරීම. හරි. එතන මම කාලේ දෙන්නේ නැහැ. පුතාට වීඩියෝ එක නවත්තලා යන්න පුළුවන් ඉස්සරහට. හරි. දැන් ඊගාවට අපි කරන්නේ නෝට් එක සකස් කිරීම. මුලින්ම අපි ස්නේල්ගේ පළමු නියමයේ ලියන්නයි යන්නේ. එතකොට පොඩි කතාවකුත් මම කියලා තියෙනවා නෝට් එක කම්ප්ලීට් වෙන්න ඕන නිසා එක් සමජාතීය මාධ්‍යක සිට තවත් සමජාතීය මාධ්‍යකට ඒක වර්ණ ආලෝක කිරණයක් ඇතුල් වන විට ඒක වර්ණයි. හරි වැදගත් පුතල මේක හයිලයිට් කරගන්න. මේක වර්ණ කිහිපයක් තියෙන ආලෝක. ඒවා සුදු ආලෝක නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඒක වර්ණ ආලෝක කිරණ සඳහා මෙන්න මේ නියම දෙක ඉදිරිපත් කරලා තියෙනවා. එයාට පුතාලා ගන්න නියම 1. දැන් ඔයා මේක තීරු විදිහට ලියා ගන්න. මේ තීරුව මුලින්ම ඉවරලා මේ පැත්තට යන්න. හරි. අහගත්ත නේද? නිදන් නෙමෙයි හිටියේ. හරි. ඒ විදිහට කරගන්න. පස්සේ නැත්තම් නේද ආය පාරක් අපිට ඉඩ ප්‍රශ්නයක් එයි. නියම 1 කියලා දාලා ඔයාලට තියෙන ලස්සන චූටි අකුරෙන් ගොඩාක් ලොකුට ලියන්න ඕනත් නැහැ. ඉඩ ඇති හොඳටම පරිස්සමින් ලියමු. ලියන්න පතන කෝණයක් වරන් ඇතුලේ I. පතන කෝණයත් වරන් ඇතුලේ I. වර්තන කෝණයත් වරන් ඇතුලේ R. මාධ්‍ය වෙන් කරන පොදු පෘෂ්ඨ රැඳි අභිලම්බයත් එකම තලයක පිහිටයි. නියම 1 හරි. නියමය 2 ලියන්න. පතන කෝණයේ සයිනයට වරන් ඇතුලේ sin I. වර්තන කෝණයේ සයිනය වරන් ඇතුලේ sin R. දරණ අනුපාතය මාධ්‍ය දෙක සඳහා නියතයකි. පතන කෝණයේ සයිනයට වර්තන කෝණයේ සයිනය දරණ අනුපාතය මාධ්‍ය දෙක සඳහා නියතයකි. හරි. එතකොට එතනදී පුතාලට ඒක අවසන් කරන්න පුළුවන්. එනම් sin I බෙදීම sin R මෙතන ඉඳ තියෙනවා මෙතන ලියන්න නැත්නම් මෙතන ගන්න සමානයි නියතයකි. වරන් ඇතුළේ ගන්න මාධ්‍ය දෙක සඳහා. මාධ්‍ය දෙක සඳහා. හරි. දැන් පුතාලට පුළුවන් මෙතන නෝට් කියලා දාලා ඒ නෝට් එක ඉස්සරහින් ලියන්න යන්න. මෙම නියතය මෙතන ලියන්න යන්න මෙම නියතය මාධ්‍ය දෙකේ සාපේක්ෂ වර්තනාංකයට සමාන වේ. මාධ්‍ය දෙකේ සාපේක්ෂ වර්තනාංකයට සමාන වේ. එන ලියන්න එනම් sin I බෙදීම sin R සමානයි n2 බෙදීම n1. ඔතනින් n1 වතාවක් sin I හරස් ගුණයෙන් n2 වතාවක් sin R ට සමාන වෙලා තියෙනවා. තල කොටු කරගන්න. හරි. එතකොට පුතාලට ස්නේල්ගේ නියමයන් දෙයක් විදිහට ඔබ අහගෙන හිටියට දෝණ තරඟ පාඩමේදී කතා කරපු කතාවක් නැවත වරක් අපි මෙතනට ගලප ගත්තා. හරි. දැන් ඔතනදී කතා කරපු වර්තනාංකය නේ වර්තනාංකය ගැන හරි ජනප්‍රිය විදිහට මෙතන කියවුණානේ. එතකොට මේ වර්තනාංක ගැන පොඩ්ඩක් ඔළුවට ගන්න ඕන. මේවා ඇත්තම කිව්වොත් වාට ඕලෙල් වලදී කතා කරලා තියෙන දේවල් දැන් මම කරන්නේ ඒ වූ මතකයේ අවදි කිරීම ඒලවල මට්ටමේ මෙතන බහුල වශයෙන් ඔබට තියෙන්නේ මේ සමීකරණේ භාවිත කරලා හොඳට ගණන් විසඳීමේ හැකියාව ඔබ හදා ගන්න ඕන. හරි. එතකොට පුතාලා අපි වර්තනාංකය ගැන පොඩ්ඩක් කතා කරන්න යද්දී වර්තනාංකය එයාගේ මුලින්ම අර්ථ දැක්වීම පුතාලට නැවත වරක් නෝට් එක බලා ගන්න පුළුවන්. එතකොට වර්තනාංකය. එතකොට වර්තනාංකයේ අර්ථය පුතාලට මම පෙන්නලා තියෙනවා. නිරපේක්ෂ වර්තනාංකය ඊට පස්සේ සාපේක්ෂ වර්තනාංකය වගේ කතා කිහිපයක් කියලා තියෙනවා. අපි මුලින්ම වර්තනාංකය කියන්නේ මොකක්ද කියලා එතනත් පුංචි එක පේලියක් ඕනනම් මෙතන ලියාගන්න. මෙතන ලියාගමු. වර්තනාංකයේ අර්ථය ආලෝක කිරණයක්
මාධ්‍ය දෙකක් අතර ගමන් කරන විට මාධ්‍යයක් අතර ගමන් කරන විට එහි ප්‍රවේගය වෙනස් කර ගැනීම උපයෝගී කොටගෙන වර්තනාංක අර්ථ දක්වයි. හරි. අතර මේ ප්‍රවේගය වෙනස් වීම උපයෝග කරගෙන තමයි මේ වර්තනාංක අර්ථ දක්වලා තියෙන්නේ. හරි. නිරපේක්ෂ වර්තනාංකය. අර්ධක්‍රියවන්ත එක තමයි මේක තේරුම් ගන්න ඕන වෙන්නේ. කියනවා මාධ්‍යක නිරපේක්ෂ වර්තනාංකය ඉදිරිපත් කරනු ලබන්නේ රික්තයට සාපේක්ෂවයි. පුතාලා නෝට් එක බලා ගන්න ඕන වෙලාව මේ රික්තේ වර්තනාංකය 1 ලෙස සලකා අදාළ මාධ්‍ය වර්තනාංකයේ පහත පරිදි අර්ථ දක්වනවලු. හරි. එතකොට මම මෙතනදී මෙහෙමම ගත්තොත් පුතාලා හිතන්න මෙතන රික්තය. මෙතන මොකක් හරි මාධ්‍ය. එතකොට මෙයා රික්තය තුලදී මේ ආලෝක කිරණය වෙන්න පුළුවන් ඕනම විද්‍යුත් චුම්බක තරංගයක් කියලා ගත්තත් කවන්නේ. අපි හිතමුකෝ c කියන ප්‍රවේගයෙන් ගමන් කරලා මෙන්න මේ දෙවෙනි මාධ්‍යයට එද්දී මේ ප්‍රවේගය v දක්වා අඩු වෙනවා. අර ඒක මම මෙතන කියලා තියෙනවා රික්තයේ සිට c සමානයි අපි ඒක දාමු 3/18යි ms ඍණ එකක ප්‍රවේගයෙන් ගමන් කරන ආලෝක කිරණයක් කිසියම් මාධ්‍යයක ඇතුළු වුණොත් තරංගයේ ප්‍රවේගය අඩු කරගනිමු. එතකොට දෙවෙනි පොයින්ට් එක කියනවා අදාළ මාධ්‍යයේදී ආලෝක ප්‍රවේගය v වේ නම් අන්න අපි මේ මාධ්‍ය සඳහා වර්තනාංකය වෙනම් එම මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකයේ n n සමානයි c බෙදීම v කොට කරගන්න ලෙස අර්ථ දක්වයි. ඒ කියන්නේ අන්න පේනවා ප්‍රවේග දෙකකින් අතර අනුපාතයක් විතර. ඒ කියන්නේ ප්‍රවේගය නිකන් සාපේක්ෂව කොච්චරකින් වෙනස් වුණාද රික්තයට සාපේක්ෂව කොච්චරකින් වෙනස් වුණාද වගේ අදහසක් එන්න තමයි මේක අර්ථ දක්වීම කරලා තියෙන්නේ. එතකොට අපිට වර්තනාංකය ඔක නිරපේක්ෂ වර්තනාංකය කියලා කියනවා. හේතුව අපි මෙතන රික්තයට සාපේක්ෂව තමයි මේක කරලා තියෙන්නේ. ඒතකොට ඒක නිරපේක්ෂ වර්තනාංක කියන්නේ ඒකයි හේතුව රික්තයේ වර්තනාංකය අපි 1යි කියලා සලකන නිසා මේක පුදා හයිලයිට් කරගන්න. රික්තයේ වර්තනාංකය 1 ලෙස සලකා තමයි අපි වර්තනාංකය හැමතිස්සෙම නිරපේක්ෂ වර්තනාංක අර්ථ දක්වන්නේ. ඒක නිසා අපි මේකට නිරපේක්ෂ වර්තනාංකය කියනවා. නමුත් ඇත්තම රික්තයට සාපේක්ෂව තමයි ඒක අර්ථ දක්වලා තියෙන රික්තයේ වර්තනාංකය දැන් සලකනවා එකක් විදිහට. හරි. එතකොට ඊට සම්බන්ධතාවයේ අණුව ඔයාට c v ට වඩා වැඩිනේ. ඔබ දන්නවා විද්‍යුත් චුම්බක තරංගයකට හරි ආලෝකයට හරි තියෙන ලොකුම ප්‍රවේගය තමයි c 3/18 රික්තය තුල ප්‍රවේගය. එතකොට c v ට වඩා වැඩි නම් c v ගෙන් බෙදුවාම අනිවාර්යෙන් අපි මේක v c ට සමානයි හෝ කුඩායි කියලා කියමුකෝ. එහෙනම් එනුත් 1ට සමානයි හෝ කුඩා v වෙන්න ඕන. පැහැදිලි පුතාලට නේ. c කියන එක ලොකු විනා v ට වඩා. එතකොට වගේ n කියන එකත් 1ට වඩා වැඩි උත්තරයක් වෙන්න ඕන. රික්තය සඳහා ඒක එකක් වෙනවා. මොකද රික්තයේදී v කියන්නේ c නිසා. ඔතන පුතාලා ඕනනම් ආයෙ ලියන්න රික්තය සඳහා n සමානයි 1යි. රික්තය සඳහා n සමාන 1 වේ. හරි. එතකොට පුතාලට මේ ටික පැහැදිලි.